මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. උතුම් සද්ධර්මයෙන් සැනසුම් ලබන්නට නිබඳව සද්ධර්මය ඔබට sannivedanaya කරන සද්ධර්ම sannivedanaya බෞද්ධ සලකුණ බුදුනුවන්ගේ හදවතෙහි නාලිකාව මෙත් සදහම් විකාශය තුළින් ඔබට සමීප කරන මෙත් බුද්ධාභිවන්දන අති උතුම් ධර්මානුශාසනාවකුයි අප මෙලෙස ආරම්භ කරන්නේ. පින්සිතින් මේ උතුම් දහම් පරයය ශ්‍රවණය කරන්නට ආරාධනා කරනවා. පින්වත්නි, සද්ධර්මානුශාසනාව සිදු කරන්නට වැඩම කොට වදාළ අප ගෞරවනීය කල්යාණ මිත්‍රයන්න් වහන්සේ ගාල්ල හිනිදුම ශ්‍රී ශාසනෝදයාරාම විහාරාධිකාරී තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක ජාතික ඉන්දමල් පූජාවේ ගෞරවනීය නිර්මාතෘවර ශාස්ත්‍රවේදී සද්ධර්ම වාගීශවර අප්පින්මත් පූජ්‍යපාද කඩිහිංග විනීත පින්වත් ස්වාමින් වහන්සේව සාදුරදින් පදාභිවන්දනෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. වටිනා වූ මේ උතුම් දහම් පරයය දේශනා කරවන්නට ලෝහිත සුව පිණිස ධර්ම දානමේ පින්කමේ පින්වර දායකත්වයේ දරන පින්වත් දායකාධිකාරීන් සිහිපත් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පරගස්තොට රද්දෙගොඩ පදිංචි සුජීවත්ව වාසය කරන කේ මල්ලිකා පෙරේරා භාර්යාව ධනපාල මහත්මිය, ඒ වගේම ජගත් සේනානායක මහතා, ඒ වගේම සුදීපිකා සමරතුංග, තිලිනි සමරතුංග, දිල්කි සමරතුංග දියණියන් දෙදෙනා සහ පවුලේ සෙසු ඥාති හිත මිත්‍රාදී පිරිස විසින් පින්බර දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබනවා. ඒ පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ සැලසේවා. වර්ග පරම්පරාවේ නමින් පරලෝසපත් හැම දිනාටම දේශනාමය කුසල අනුමෝදනා වේවා. සියලු අරමුණු සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරන මුතුන් ප්‍රාර්ථනා සිතතිව පින්වත් ස්වාමීන් වහන්සේට දෙහෙත් වට්ටි පූජා කරමින් පාදාභි වන්දනින් ධර්මානුශාසනාවට ආරාධනා කරමු. මෙත් සිතින් සද්ධර්මීය ශ්‍රවණය කරන්නට හැම දිනාටමත් ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. සාදුනාදයක් පවත්වන්න. ධර්ම ශ්‍රවණයට කලින් පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාර පාඨය තෙවරක් කියවන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හොඳයි සාදු කියන්න. සමන්තහා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානං තීති. හොරණ සීල සුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය වගේම මෙත් සදහම් විකාශයේ ප්‍රධාන අනුශාසක රාජකීය පණ්ඩිත අවසරයි පූජ්‍යපාද අප ගලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ලංකාවාසී ලෝකවාසී මෙත් සදහම් විකාශයේ නරඹන කාරුණික වාසනාවන්ත පින්වතුන් වගේම අද දවසේ මෙත් සදහම් විකාශයේ මැදිරි පරිසරයට සම්බන්ධ වෙමින් මේ උතුම් පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන කාරුණික වාසනාවන්ත පින්වත්නි. ඊ타මත්ම වටිනා කෙන පින්කමක් මේ වෙලාවේ මේ පින්වත් සියලු දෙනාම එකට එක රාශි වෙලා සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. සියලු දානයන් අතර දිනන දානය ධර්ම දානය. ධර්ම දානයේ තියෙන වටිනාකම තමයි ධර්මය තුලින් කෙනෙක්ගේ හිත හදා ගන්නට පුළුවන්කම තියෙනවා. ගත සුවපත් කරගන්න කොච්චර බෙහෙත් තිබුණත් හිත සුවපත් කරගන්නට අපිට තියෙන්නේ ධර්මයේ පමණයි. ඒ නිසා දේශනාවේ සඳහන් වෙන්නේ ධම්මෝසද සමන්නත්ති. ධර්මය තමයි හිත හදා ගන්නට තියෙන එකම ඖෂධය. සියලු දුකට වේදානන් බවට පත් උනේ ලෝතුරු තථාගතමාමෑණී බුදු පියාණන් වහන්සේ. සත්හට වන බව දුකට වේදාන. එහෙනම් ලෝකේ වේදනාත්මකම දේ තමයි දුක කියලා කියන්නේ. එහෙනම් ඒ දුකටත් වේදදුරෙක් බවට පත් උනේ තථාගතමාමෑණී බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ විසින් දේශනා කරපු ධර්මය ලෝකයකට පරිත්‍යාග කිරීමක් තමයි මේ වෙලාවේ මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දානයන් අතර ධර්ම දානය දිනනව කියලා සඳහන් කරන්නේ ඒකයි. එක බණපදයකින් හිත හදාගෙන මහා ප්‍රශ්න ගැටලු අරගලවලට පත් වෙලා වැටිලා හිටපු මිනිස්සු ජීවිතේ දිනලා රහත් තෙරණුන් තෙරණියන් බවට පත් උනේ බුදුබණ අහපු නිසා. ඒ නිසා අපේ ජීවිතේ හදාගන්න යම් කිසි තැනක කොහේ හරි තැනක බණපදයක් කොතනක හරි ඇති. ඒ බණපදය අපේ ජීවිතේ වෙනස් කරන්නට යෙදෙනවා. 999ක් ගණන් කරලා මිනිමරපු අඟුලිමාලගේ ජීවිතෙත් එක බණපදයකින් වෙනස් වුණා. 30ක් වගේ පාරේ විද්ද පටාචාරා එක බණපදයකින් ජීවිතේ වෙනස් කරගත්තා. මැරිච්ච දරුව කරගහගෙන ගිය කිසා ගෝතමි එක බණපදයක් අහලා ජීවිතේ වෙනස් කරගත්තා. අමුසොහොනේ බැඳලා හිටපු සෝපාක එක බණපදයකින් ජීවිතේ වෙනස් කරගත්තා. කසල සෝදක සුනීත එක බණපදයකින් ජීවිතේ වෙනස් කරගත්තා. ඒ තරම් ගැටලු වර්ගල නැති අපි ධර්මය ජීවිතයට එකතු කරගත්තොත් අපේ ජීවිතයත් වෙනස් කරගන්නා වූ බණපදේ ළඟ ළඟම ඇති කියලා අපිට හිතන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වන්ත මිනිස්සුන්ට විතරයි ධර්මය තේරෙන්නේ. පින්වන්ත මිනිස්සු විතරයි බණ අහන්නේ. ඒ නිසා හැමෝම නිවන් දකීවි කියලා අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ කෝටි ගණන් මිනිස්සු ඉඳිද්දි බණපදයක් අහන්නට ලැබෙන්නේ කොච්චර අඩු පිරිසකටද? ඒ නිසාම තමයි අපි මේ ධර්මයට මේ තරම් ලැබිව කටයුතු කරන්නේ. ඉතින් අද දවසේදී මේ උතුම් ධර්ම දානීය ලෝකයකට පූජා කරන්නට බලාපොරොත්තු වන්නේ ඒ දායකත්වයේ ගැන කටයුතු කරන පින්වතුන් පිළිබඳව සිහිපත් කරලා ඔවුන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරලා අරමුණු පැහැදිලි කරලා අනුශාසනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අද දවසේදී මේ පින්කම සිද්ධ කරන්නේ එල් පර්සි සමරතුංග ආදරණීය පියතුමාට පින් අනුමෝදන් කිරීම මූලික කරගෙන වර්ෂ පූර්ණ පින්කම හැටියට මිය පරලොව ගිහිල්ලා අවුරුද්දක් ගත වීම නිමිති කරගෙන එල් පර්සි සමරතුංග පියතුමාට ආදරණීය ස්වාමි පුරුෂයාට
පින් අනුමෝදන් කරන පින්කම තමයි මේ ධර්ම දානමය පින්කම බවට පත් වෙන්නේ. පරගස්තොට රද්දෙකුඩ පදිංචි සුජීවත්ව වාසය කරන කේ මල්ලිකා පෙරේරා ආදරණීය භාර්යාව, ඒ වගේම ධනපාල මහත්මිය, ජගත් සේනානායක මහතා, සුදීපිකා සමරතුංග, තිලිනි සමරතුංග, දිල්කි සමරතුංග, දියණියන් දෙදෙනා සහ පවුලේ සෙසු ඥාති හිත මිත්‍රාදීන් එකට එක රාශි වෙලා දායකත්වයේ දක්වලා මේ උතුම් පින්කම සිද්ධ කරලා විශේෂයෙන් මෙල්පර්සි සමරතුංග ආදරණීය පියතුමාට ස්වාම්පුරුෂයාට ඥාතිවරයාට පින් අනුමෝදන් කරන්නට මූලික අරමුණ හැටියට තබාගෙන තමයි මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ. ඒ වගේම එල්පර්සි සමරතුංග පියාණන්ගේ වර්ෂ පූර්ණ අනුස්මරණය වගේම එල් ධනපාල උපාසක මහත්මයා, බී අමරසිංහ උපාසිකා මාතාව, කේ සරනේරිස් පෙරේරා උපාසක මහත්මයාට, පියදාස ඉලේ පෙරුම, සුනිල් විමලසිරි අතපත්තු උපාසක මහත්මයාට, ගාමිණී සමරතුංග මහත්මයාට, ලයනල් අතුකෝරළ මහත්මයා, කේ උදේනිස් පෙරේරා මහතා, සුජීව නිශාන්ත මහත්මයා, එම්.කේ. බේබිහාමි උපාසිකා මාතාව, කංකානම්ගේ සුමිල් හාමි කියන මිය පරලොවගේ වර්ග පරම්පරාගත සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇති කරගෙන මේ පින්කම සිද්ධ කරනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන ධනපාල මැතිනියට, කේ මල්ලිකා පෙරේරා මැතිනියට, එල්.එල්. එමිනෝනා අල්විස් මේ සියලු දෙනාටම නිරෝගී සැප සම්පන්නියේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා සදහර්ම දේශනාව සිද්ධ කරනවා. වගේම රෝගාතුරව සිටින චාලට් පෙරේරා උපාසිකා මාතාව, නීතා ඉලේ පෙරුම උපාසිකා මාතාවට ඉක්මන් සොයේ නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරලා අද දවසේදී මේ පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ආදරණීය පියතුමා මියගේ වෙලාවේදී, ආදරණීය ස්වාමි පුරුෂයා මියගේ වෙලාවේදී එතුමාගේ ජීවිතය යහපත් කරන්නට, සැපවත් කරන්නට, පරලෝ භවයේ සාර්ථක කරන්නට මේ උතුම් පුණ්‍ය කටයුත්ත මේ ඇත්තෝ සංවිධානය කරලා මෙත් සදහම් විකාශය ඔස්සේ සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් පින්වතුනි, තාත්තා නැත්නම් අප්පච්චි කියලා සඳහන් කරනකොට ගොඩක් අඩුවෙන් කතා කෙරෙන, ගොඩක් වැඩියෙන් ජීවිතයට සමීප වෙන, සමහර වෙලාවට ජීවිතේ හුඟක් දේවල් තාත්තා ගැන නොතේරෙන කෙනෙක් තමයි අපි තාත්තා කියලා සඳහන් කරන්නේ. පියසෙනෙහසට කවි කීලිය වුණා මදි කියලා හුඟක් තැන්වල කියන්නේ ඒක නිසා. අම්මා නැති කලට අප්පා කවර කල කියලා සමහර වෙලාවට සාහිත්‍යයේ ගොඩක් තැන්වලදී කියනවා. අම්මා නැති ගෙදර පණ යනවා නොදනී කියලාත් සමහර තැන්වලදී කියනවා. නමුත් අම්මා බුදු වේවා කියලාත් ඒ විදිහටම කිව්වට කවදාවත් අම්මා කෙනෙක් නම් බුදු වෙන්නේ නැහැ. විවරණ දුන්නත් බුදු වෙන්නේ තාත්තාමයි. පියතුමාම තමයි බුදු වෙන්නේ. පිරිමියෙක් තමයි බුදු වෙන්නේ. තාත්තා කියන කෙනාගේ විශේෂත්වය තමයි, තාත්තා කියන නමේ තේරුම තමයි බඩ පුරවන්නා කියන එක. ඒක තියෙනවා අකුරු තුනේ. තාත්තා කියන වචනෙට තියෙනවා අකුරු තුනක්, තයනු, අල්තයනු, තායනු කියලා. ඒ අකුරු තුනම එකයි. ඒ අකුරු තුනේම තියෙන්නේ තඩි බඩවල් තුනක්. ඒ බඩවල් තුනම පිරීලා තියෙන්නේ. නයන්නට බඩක් නැත, තයන්නට තඩි බඩක් ඇත. ඒක නිසා තාත්තා කියලා කියන්නේ තඩි බඩක් තියෙන්නේ, තයන්නට බඩක් තියෙන්නේ, අපේ බඩ පුරවන්නා කියන අර්ථයෙන්. ඒක නිසා තාත්තා හැම වෙලාවෙදිම දුක් ගැහැට විඳගෙන, තාත්තා කවදාවත් ඇස් දෙකෙන් අඬන්නේ නැහැ. තාත්තා අඬන්නේ හදවතින්. හදවතින් හඬන්නේ, හදවතින් දරුවෝ තුරුල් කරගන්නේ, පපුවට ලං කරගන්නේ, හදවතට එලං කරගන්නේ. දරුවන් තුරුළු කරගෙන හදවත අස්සින් නොපෙනෙන ලෙස හැඬුවා පියතුමා හැම තිස්සින්. මුතු කැට කඳුළු හරවා පනමට ගත්සින්. ඒ කඳුළුමයි අපේ ගිනි නිවුමට පිසින්සින්. අරගෙන ළඟට උකුලීමා හිඳවගෙන කරගෙන තුරුණු ආදරයෙන් වැළඳගෙන
සිපගෙන මගේ මුහුණ අපමණ සෙනෙහගෙන ගෙන දෙන සැපත නැත මේ ලොව කොහෙත් වෙන ගෙට ගොඩ වෙන්නේ කෝ මගේ පොඩි දියණිකියා මටගෙන දෙන්නේ හරි රසවත් කෑමයා අඬනා විටදී මා නැලුවේ තුරුලෙතියා මතු නිවනට යන්න මගේ රත්තරන් පියා ආදරයෙන් අකුරු කියලා දුන්නේ මට ඉන්පසු මම ආයනු කියන විට සතුටින් මදෙස බලමින් ඔබ විටින් විට සිනහෙන් වැගුරුවේ උණුසුම් කඳුළු කැට මගේ හුරතල් බලාහින හුණු පියාණනි දිවරෑ දෙකින් මා වෙනුවෙන් වෙහෙසුනි වැඳලා බුදුන් මම කවදත් දයාවෙනි පින්දිමි ඔබට යනු නිවනට මියාණනි. එනිසා ආදරණීය අපච්චිට මේ ගිය වෙලාවේදී පින් අනුමෝදන් කරන එක ඉතාමත් වටින කියන පින්කම්මක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම අපේ පර්සි සමරතුංග මැතිතුමා සුජීවත්ව වාසය කරන කාලේ නොයිකුත් පින්දහම් කරපු ආදරණීය එක පැත්තකින් විදුහල්පතිවරයෙක් ගුරුවරයෙක් ආචාර්යවරයෙක් වගේම ගුරු පියාණන් කෙනෙක්. ඒ වගේම මහා සංඝරත්නයටත් හරියට ලැබියාවකින් යුතුව කටයුතු කරපු කෙනෙක්. සෑය මලින් සරසන්න, සෑය ඉදි කරන්න, බෝධියට නොයිකුත් පුද පූජාවන් සිද්ධ කරන්න, පෙරහැර කරන්න, පන්සල හදන්න, තනන්න, ඒ වගේම මහා සංඝරත්නයට ළඟින් ආදරය කරන්න, ආශ්‍රය කරන්න, උන්වහන්සේලාට සිප් සතර හදාරන්නට හුඟක්ම උදව් කරපු කෙනෙක් තමයි පර්සි සමරතුංග මැතිතුමා. ඒ නිසා නිරන්තරයෙන්ම එතුමා බෞද්ධ උපාසකෙක්, සද්ගුණවත් දායකයෙක්, ඒ වගේම බුදුදහම නංවා සිටීම සඳහා ශාසනීය ආරක්ෂකයෙක් ඇටියට එතුමා සිද්ධ කරපු කරුණු කාරණා මූලික වෙලා කටයුතු කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කටින පින්කම් කාලේදී හැම දිනාටම සිහිපත් කරන්නට පුළුවන් එතුමා දායකත්වයේ ගැන කටයුතු කරපු විහාරස්ථාන, ඒ වගේම එතුමා ලෙන්ගතු ආශ්‍රය කරපු මහා සංඝරත්නය, දියුණු පමුණු කරපු ඒ ශාසනික ස්ථාන මේ සියල්ලක්ම මූලික කරාට පස්සේදී නිරන්තරවම එතුමාට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. පින්වතුනි, ජීවත් වෙලා ඉන්න කාලේ පින් කරගන්න ඕනකම තියෙනවා. මැරුණට පස්සේ කවුරු හරි පින් දෙනකම් බලාගෙන ඉන්නවට වඩා ඉන්න කාලේ පින් කරගන්න එක තමයි වටිනා කියන දේ. සුනාමි විපදිදි මිනිස්සු මැරුණා. අඩුම තරමේ පැන් වඩලා පින් අනුමෝදන් කරන්නවත් කෙනෙක් හිටියේ නැහැ. හොයාගන්නටත් බැරි වුණා. මැරුණද නැද්ද කියලා දන්නෙත් නැහැ. කොරෝනා වසංගතය ආවට පස්සේදී ඒකෙන් මැරෙන මිනිස්සුන්ට පැන් වඩලා පින් දෙන්න පාංශුකූලයවත් කරන්න බැරි වුණා. එහෙනම් මේ ජීවිතවල තියෙන ස්වභාවය සැපයි කියලා අපි අල්ලගෙන හිටියට අවසානයේදී අපි කොච්චර කාලෙකින් මැරෙනවද කියන එකවත් අපි තීරණය කරන්න අපිට පුළුවන් කමක් නැහැ. අදයි මරු පින් කරගන්නේ කෙලසද හෙට මරුනේති සිතන්නේ කිකලද මහසෙන් මරු ඇපවන්නේ උමටද කුසලට කම්මැලි වන්නේ. අදයි මරු පින් කරගන්නේ. මාරයා කියන කෙනා අද එන්න පුළුවන්. හෙට එන්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්? හෙට එන්නේ නැහැ කියලා කියන්නත් පුළුවන් කමක් නැහැ. කෙලෙසෙද හෙට මරු නේති සිතන්නේ. කිකලද මහසෙන් මරු ඇපවන්නේ. කාටද පුළුවන්කම තියෙන්නේ මාරයට ඇපවෙන්න? මෙයා අද ගෙනියන්න එපා, හෙට ගෙනියන්න එපා, සුමානියක් කල් දෙන්න කියලා මාරයට ඇපවෙන්න කාටවත් පුළුවන් කමක් නැහැ. කුමටද කුසලට කම්මැලි වන්නේ? එහෙනම් කුසල් කරන්න කුමටද කම්මැලි වන්නේ? එහෙනම් යම්කිසි කෙනෙකුට ජීවිතේ පිනක් කරගත්තොත් පින පමණයි
තරමකවත් සෑහීම තරමක් හරි සෑහීමකට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ පින් කරගත්තොත් විතරයි. නිසා පර්සි සමරතුංග මහත්මයා ඒ කුසලානිසංස ශක්තියෙන් ජීවිතයේ ජීවත් වෙන කාලය එකතු කරගත්තා. ඒ නිසා ඒවා හරි වටින කියන දේවල්. ඒ නිසා එතුමාගේ පරලෝ භවයේ සූපත් වෙත්වා, ආයිති භවයේ සූපත් වෙත්වා, උතුම් නිවනින් සැනසීම ළඟා කර ගැනීමට මේ සියලු කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන්ම සුජීවත්ව සිටින ධනපාල මැතිණිය, කේමල්ලිකා පෙරේරා මැතිණිය, එමිනෝනා අල්විස් මහත්මිය ඇතුළු කොටගෙන අනිකුත් සෑම සියලු දෙනාම විශේෂයෙන් මේ දේනියන් තුම්පල ඇතුළු කොටගෙන අනිකුත් සියලුම දෙනා අද දවසේදී මේ පින්කමට සම්බන්ධ වෙන සියලු දෙනාමත් තමත් තුනුරුවන්ගේ ආශිර්වාද බලයේ ශක්තිය ධෛර්යය ලැබේවා, ජීවිත වාසනාවන්ත වේවා. මේ සඳහා මඟ පෙන්වපු හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්වත්නි, මේ වෙලාවේ අපි විසින් මාතෘකා කරගත්තු දහම් පරියාය පිළිබඳව කරුණු කාරණා ටිකක් අවබෝධ කරගෙන දැන කියාගෙන අපි කටයුතු කරමු. පින්වත්නි, මම අනුශාසනාව ආරම්භ කරන්න කලින් පුංචි ප්‍රශ්නයක් අහලා ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේක මේ හරි සරල ප්‍රශ්නයක් අහන්නේ, ලොකු ගැඹුරු එකක් නෙවෙයි. මරුණට පස්සේ වැඩිපුර පෙරේත ලෝකවල උපදින්නේ පිරිමි අයද ගෑනු අයද? වැඩිපුර පෙරේත ලෝකවල උපදින්නේ පිරිමි මැරුණහමද කාන්තාව මැරුණහමද? නේ කවුද? උත්තරේ නැත්තම් බන ඉදිරියට අරගෙන යන්න බැරියේ. නම්ම කෙනෙක් කියනවා කාන්තාව කියලා. දැන් මොකද කරන්නේ ඈ? එහෙම වෙන්නේ නැති නේද? අනේ මන්ද ඉතින් අහන එක්කෙනා කියන්නේ කාන්තාව කියලා. මටත් හිතෙනවා ඇත්තට මෙහෙම වෙන්නේ නැති කියලා නේ. හේතුව මොකද්ද? ගොඩාක් දේවල් වලට ආසාව වැඩිනේ. ඒකේ සමහර අය රන් රිදී මුතු මැණික් වස්තු වස්තාවරන ගොඩාක් දේවල් වලට මන් දන්නේ ඉතින් මම මගේ අදහසක් නෙවෙයි ඔයත් කියන එක මම කියන්නේ. මම කිව්වේ නෑනේ නේ. මම කිව්ව දෙකපාරට මැරුණාට පස්සේ වැඩිපුරම මේ කාන්තාව යන්නේ කියලා මම කිව්වේ නෑ. ඔයත් තමයි කිව්වේ. මටත් හිතෙනවා සමහරක් විට එහෙම වෙන්නේ නැති කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ කොහේ යන්නද? නිවන් දකින්න. නිවන් දකින්න කලින් කොහි ගිහිල්ලාද යන්න කැමතිනේ. සාමාන්‍යයෙන් ඉතින් අපේ ජීවිතයේ ස්වභාවයෙන් දඹුලුත් ජීහින් තලගොයොත් මරාගෙන එහෙම යන එක නේද? නිවන් දකින්නට කලින් අපි කියනෝනේ මේ චාතුරු මහරජිකේ යාමිය තුසිතේ පරිනිර්මිත වසවර්ති කියන මේ දිව්‍ය ලෝකවලත් ඉපදිලා ඊට පස්සේ අපේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා නේද? ඊට පස්සේ නිවන් දකින්න ඕන කියලා මම අහලා තියෙන ගොඩක් වෙලාවට එහෙම තමයි කාන්තාව වැඩිපුර කැමති. ඉතින් මේ එහෙම යන්න කැමති අය මොකද අනේ පෙරේත ලෝකවල උපදින්න කැමති. නේ? එහෙම යන්න කැමති. දැන් අපි ගත්තොත් එහෙම දිව්‍ය ලෝක තියෙනෝනේ චාතුරු මහරජිකය ගත්තොත් සතරවරන් දෙවිවරු විසින් පාලනය කරන ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවියෝ තමයි මේක පාලනය කරන්නේ. ඉතින් ඕනෑම සැප සම්පත්තියක් විඳින්න පුළුවන්කම තියෙනවා බය නැතුව යන්න චාතුරු මහරජිකාට. යාමයේ කියලා ගත්තොත් එහෙම නේද? යාම දිව්‍ය ලෝකයේ ගත්තොත් ඒත් එහෙමයි. සමහරලාට යම රජතුමා ඇතුළු අය මේ ලෝකයේ පාලනය මේ දිව්‍ය ලෝකයේ පාලනය කරමින් කටයුතු කරන්න පුළුවන් සක්විති රජතුමා ඇතුළු කොටගෙන මේ පිරිස වෙසමිනි රජතුමා කුවේරයා ආදී අය ඒකේ ඉන්නේ. ඒක නිසා ගැටලුවක් නැහැ. ඉතින් ඒකෙත් ඉන්න පුළුවන්කම තියෙනවා නේ. සමහර වෙලාවට දැන් මේ දිව්‍ය ලෝක මනුස්ස ලෝක කියලා වෙනසක් නැහැ. දැන් අපි හිතමු කුවේරයා පාලනය කරන්නේ කුවේරයාත් එක්ක ඉන්නේ යක්කුනේ. එතකොට යක්ෂ ලෝකවලත් තියෙනවා. ඉතින් ඒකෙත් දිව්‍ය සැප සම්පත් විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකෙත් අර යම් පාලනයකට දාගෙන තියෙන සමහර යක්කු ඉන්නවා. ඉතින් මේ මිනිස්සුත් ඉන්නවා නාහෙට අහන්න නැති මිනිස්සු. මනුස්ස ලෝකෙ ඉන්නවනේ නේ. ඒ වගේ නාහෙට අහන්න නැති යක්කුත් ඒවා ඉන්නවා. ඉතින් එතකොට ඒගොල්ලෝ හරියට හිටියේ නැතුනොත් එහෙම යක්ෂ සමාගමට ගන්නෙ නැහැ. දඬුවම් තියෙනවා. ඊළඟට ඒ යක්ෂ සමාගම් වලින් විවාහ කරලා දෙන්නේ නැහැ. දැන් මෙහෙත් තියෙනවනේ වනේ. යක්ෂ සමාගම් වලින් විවාහ කරලා දෙන්නේ නැහැ. කේන්දරේ කොච්චර ගැලපුණත් මා කඳුරේ මදුස් කියලා හපු ගමන් දෙන්නේ නැහනේ. එහෙනම් බෑ කියලා කියනෝනේ සොත්ති උපාලි කියපු ගමන් එහෙනම් ඒක අසාධ්‍ය හරියන්නේ නැහැ. පොරොන්දම් මොනව ගැලපුණත් හරියන්නේ නැහනේ. එහෙම තියෙනවා.
ඒවත් තියෙනවා. දැන් ඒකට කියනවා වෙසමුණු රජතුමාට අවුරුදු 7ක් වතුර ඇදලා ඔය වගේ කරුණු කාරණා තියෙනවනේ නේ. ඊළඟට තව්තිසා දිව්‍ය ලෝකේ. තව්තිසා දිව්‍ය ලෝකේ ඉන්නේ කවුද? සක්‍ර දෙවියන්දයා. ඊළඟට තව්තිසා දිව්‍ය ලෝකේ තමයි ඉපදුනේ මහා මායා මෞතුමිය. ඊළඟට අනේපිඬු සිටුවරයා. දුටුගැමුණු රජතුමා, සද්ධාතිස්ස කුමාරයා ඔය ආදී වශයෙන් හුඟක් අය ඉපදිලා තියෙනවා තව්තිසා දිව්‍ය ලෝකේ. තව එකක් තියෙනවා. නිම්මාන රති දිව්‍ය ලෝකේ කියලා. නිම්මාන රති දිව්‍ය ලෝකෙට තව නමක් තියෙනවා මනාපකායි දිව්‍ය ලෝකේ කියලා. මනාපකායි දිව්‍ය ලෝකය කියලා කියන්නේ පින්වතුනි තමන් කැමති ආකාරයේ සැප සම්පත් විඳින්න පුළුවන් මනාපකායි දිව්‍ය ලෝකේ. කැමති ආකාර තුනක් තියෙනවා. එක තමයි කැමති රූපයක් මවා ගන්න පුළුවන්. දැන් අපිට දැන් මනුස්ස ලෝකේ මේක ලැබුණට පස්සේ මේක අය වෙනස් කොච්චර ඒව මේ ඉලුවත් වැඩක් නැහැ නේ. මෙතනින් එයා වෙනස් කරගන්න බෑනේ. තමන් කැමති රූපයක් මවා ගන්න පුළුවන් නිම්මාන රති දිව්‍ය ලෝකේ. ඊළඟට තමන් කැමති කටහඬක් මවා ගන්න පුළුවන් නිම්මාන රති දිව්‍ය ලෝකේ නේ. 60 පෙන්නත් සින්දු කියන අය තෝරණේව තියෙනෝනේ. ඒක නිසා නේද උපාසකම්මලාටත් පුළුවන් යන්න. තමන් කැමති හඬක් පුළුවන් මවා ගන්න. ඊළඟට තමන් කැමති සැප සම්පත්තියක් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ සැප සම්පත්තිය කිව්වහම දිව්‍ය විමාන තමන් කැමති විමානයක ඉන්න පුළුවන්. දැන් අපිට ඉතින් මේ ගෙයක් හදාගත්තට පස්සේ දැන් තියෙන සිමෙන්ති මිලත් එක්ක ඊළඟ ගේ හදාගන්න මේකට කැමති නැත්නම් තව හරි අමාරුව වටිනෝනේ නේ. තමන් කැමති වාහනයක් දිව්‍ය රථයක් ගන්න පුළුවන්. දැන් අපිට ෆිනෑන්ස් ගෙවා ගන්න බැරුණාට දෙවිවරු නැහැනේ කවදාවත් රථවලට ෆිනෑන්ස් ගෙවලා ඉවර කරලා නැති ඉන්නේ ඒවා. නේ? ඒ නිසා ඒ සැප සම්පත්තිය ලබාගෙන තමන් ඒ නිම්මාන රතියේ ඉන්නේ. හැබැයි ඉතින් ඕකේ උපදින්නත් පින තියෙන්න ඕන. නිම්මාන රතියේ දිව්‍ය ලෝකේ දැන් කිව්වනේ මේ කාන්තාවේ වැඩිපුර പ്രേත ලෝක වල යන්නේ කියලා. හැබැයි වුණාට කාන්තාවක් ඉන්න ඕකේ. අපි දන්න එක්කෙනෙක්. නිම්මාන රතියේ දිව්‍ය ලෝකේ ඉපදිච්ච කාන්තාවක් ඉන්නවා අපි දන්නම එක්කෙනෙක්. හැබැයි ආ පිරිමියෙක් නෙවෙයි. පිරිමි වෙච්ච අනේපිඬු සිටුතුමත් ඉපදුනා. තුසිත දිව්‍ය ලෝකේ. දුටුගැමුණු රජතුමාත් ඉපදුනා. බුදුරජාණන් වහන්සේගේ මව්තුමියත් ඉපදුනේ තුසිත දිව්‍ය ලෝකේ. ඊටත් වඩා උඩින් ඉපදුනා මෙයා. අපි දන්න එක්කෙනෙක්. කවුද? විසාකා. විසාකාව ඉපදුනා කොහෙද? නිම්මාන රතියේ දිව්‍ය ලෝකේ. විසාකා කියන්නේ පිරිමි කෙනෙක්ද? එහෙනම් විසාකාවට පුළුවන් වුණා නම් නිම්මාන රතියේ දිව්‍ය ලෝකේ උපදින්න ඔයත් ඔයයි මේ දඟලන්නේ පෙරේත ලෝකයන්. මොකද දඟලන්නේ? එහෙනම් අදහස අදම වෙනස් කරගන්න. විසාකාවට බුදුහාමුදුරු නිතරම නිම්මාන රතිය ගැන කිව්වත්. නිම්මාන රතියේ දිව්‍ය ලෝකේ තියෙන ස්වභාවය පිළිබඳව කිව්වා. පින්වතුනි හරිම පුණ්‍යවන්ත කාන්තාවක් විසාකා කියලා කියන්නේ. ධනංජානි සිටුවරයගේ දියණිය. ඉතින් පුංචි කාලේ ඉඳලා අවුරුදු 7න් සෝවාන් වුණා. අවුරුදු 20ක් විතර ගත වුණා. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්දායිකාව බවට පත් වුණා. බලන්න 7 ඉඳලා බණ අහලා තමයි 20 වෙද්දි තනතුරක් ගත්තේ. දැන් අපේ අයට 7 ඉඳලා 20 වෙනකන් ඉවසගෙන හිටියා. අපේ අයට ඉවසගෙන ඉන්න බෑනේ නේ. දැන් එහෙම අග්‍ර උපස්ථායිකාව බවට පත් වෙලා අග්‍ර දායිකාව බවට පත් වෙලා විසාකාව අවුරුදු 20 සම්පූර්ණ වුණා. මෙයා ලස්සන කාන්තාවක්, ගෑනු ළමයෙක්. දවසක් මිගාර කියලා සිටුවරයෙක් හිටිය අල්ලපු ගමේ මේ මිගාර සිටුවරයාගේ පුතාට විවාහයක් කරලා දෙන්න ඒ මිගාර සිටුවරයා තීරණය කළා. ඒ විවාහයට ඕන කරගත්තේ පංච කල්යාණීන් සැදුන්ලත් කාන්තාවක්. මොකද්ද පංච කල්යාණී කියලා කියන්නේ? නේද? දැන් මොනවද බලන්නේ? දැන් විවාහයකදී මොනවද බලන්නේ? මම දන්නේ නැති හින්දා අහන්නේ. මම බලන්නේ නැහැ නේ ඔවා. මට බලන්නෙත් නැහැ, මට ඕනෙත් නැහැ නේ. ඕකේ ඉන්දර බලනවා. තව මොනවද බලන්නේ? දෑවැද්ද බලනවා. ලැබෙන්නේ මොනවද කියලා බලනවා. ඕනේ බලන්නේ නේ. ඉතින් ඊට පස්සේ සති දෙකකින් තුනෙන් ආයි ගෙදර. මේක ඉතින් කඩෙන් බඩු ගන්න වගේ ආයි මාරු කරන්නේ නේ මහත්තයෝ. බැහැනේ මේ. මොනවාද පංච කල්යාණී කියලා කියන්නේ? ඔන්න කසාදයක් බඳිනකොට බලන්න ඕන දේවල්. දැන් බලන්නේ වෙන දේවල්. ඒකින්ද වැඩේ හරියන්නේ නැහැ. පංච කල්යාණිය. පළවෙනි එක තමයි කේස කල්යාණිය. පැහැපත් කෙස් කලඹක් තියෙන්න ඕන. ඒ කෙස් කලඹේ ස්වභාවය කොහොමද දන්නවද? දන හිස දක්වා දිගයි. එතන ඉඳලා රැලි අඟල් 3ක් පහළට තියෙන්න ඕන කේස කල්යාණිය. කෙස් කලඹ. කේස කල්යාණිය අවුරුදු කුමාරිය එහෙම තෝරන්නේ. තෝරනකොට බලනෝ නේද? කේස කල්යාණිය බලනවා.
දෙවෙනි එක තමයි දන්ත කල්යාණිය. දන්ත කල්යාණිය කියන්නේ මොකද්ද? මනාව පිහිටවපු මුතුන් දත් දෙපළක් තියෙන්න ඕන. ඒ කියන්නේ එක සමානව පිහිටපු දත් දෙපළක්. යකාගේ කටේ හිටවපු වගේ නෙමෙයි. අර මෙහෙන් දත් ඇවිල්ලා එහෙම hina වෙනකොට අර මෙහෙන් වැදිලා එහෙම වෙන ඒවා නෙමෙයි. දන්ත කල්යාණිය තියෙන hina වෙනකොට ලස්සනයි. ඒක පේලියට තියෙන්න ඕන. දන්ත කල්යාණිය. ඊළඟට මාංශ කල්යාණිය. මාංශ කල්යාණිය කියන්නේ මොකද්ද? වැඩිය කෙට්ටුත් නැහැ නේ. සමහර අය දැක්කන් පස්සේ කියනවා මේ පාන් කෑල්ලක් කන්න ඇඟේ මස් නැහැ කියලා කියනවනේ. ඇටකටු පේනවා එහෙම කියලා කියනවනේ. මාංශ කල්යාණිය. වැඩිය කෙට්ටුත් නැහැ, වැඩිය මහතත් නැහැ. උසට සරිලන මහත, මහතට සරිලන උස. මාංශ කල්යාණිය තියෙන්න ඕන. ඊළඟ එක වයක් කල්යාණිය. වයක් කල්යාණිය කියන්නේ මොකද්ද? ඔව්. 60ක් වුණත් 60ක් පේන්නේ නැහැ. විසාකාවට තිබුණා. විසාකාවගේ මිනිපිරියෝ ළඟ ඉන්නකොට මිනිපිරියෝ කවුද විසාකාව කවුද කියලා අඳුර ගන්න බෑලු. වයක් කල්යාණිය. දැන් ඉන්නේ කෙනෙක්ගෙන් වයස අහලා බලන්නකෝ ගෑල්ලා මේ ගිකුපා දිනේ වෙලාවට. ගෑනු ළමයි වයස කියන්න හොඳ නැහැලු. කියන්න ඕනේ නැහැ දැක්කහම පේනවා අපිටනේ. වයක් කල්යාණිය තියෙනවනේ කොච්චර වයසට ගියත් වයස පේන්නේ නැහැ. ඒක පින්වන්ත අයට එන එකක්. ඊළඟ එක තමයි චවි කල්යාණිය. චවි කල්යාණිය කියන්නේ මොකද්ද? සමේ කිසිදු ලපයක් නැති වෙන්න ඕන. ලපයක් කැලලක් එහෙම නැති වෙන්න ඕනේ චවි කල්යාණිය. මෙන්න මේ කල්යාණි පහෙන් සැදුන්ලත් කාන්තාවක් තමයි මිගාර සිටුවරයාගේ පුතාට හෙව්වේ. දවසක් මේගොල්ලෝ ධනංජානි සිටුවරයාගේ ගමට ආවා. එන දවසේ විසාකාවත් එයාගේ යාළුවෝ ටිකත් නාන්න ගිහිල්ලා එනවා දැන්. එන අතරමඟදී අර බමුණු වැස්සක් වැස්සට අර බමුණු ගියා එතන තිබිච්ච අම්බලමට. විසාකාවත් අර යාළුවෝ කණ්ඩායමත් ආවා ඒ අම්බලමට. විසාකාවගේ යාළුවෝ ටික දුවගෙන ඇහිලා අම්බලම ඇතුළට රිංග ගත්තා. විසාකාව ඉමීට එලා අම්බල ඇතුළට ගියා. ඒ එනකොටම අර බමුණෝ දැක්කා කේස කල්යාණිය දැක්කා. මාංශ කල්යාණිය දැක්කා. චවි කල්යාණිය දැක්කා. වයක් කල්යාණිය දැක්කා. මෙයා නම් හොඳයි කියලා වගේ හිටියා. හැබැයි එකක් දැක්කේ නැහැ. මොකද්ද? දන්ත කල්යාණිය. ඉමීට ඇහිලා ඇතුළට ගියේ. ඒක බලා ගන්න ඕන හින්දා බමුණෝ මෙහෙම කිව්වා. නංගි ඔයා කසාද බැන්දොත් නම් මිනිහා මැරෙනවා කිව්ව සතියක් යන්න කලින්. ඊට පස්සේ යවුවා ඈ බමුණේ එහෙම කියන්නේ කියනකොට අන්න දත් ටික පෙවුනා. එතකොට දන්ත කල්යාණියත් හරි. ඊට පස්සේ ඇයි බමුණා එහෙම කිව්වේ? නෑ ඉතින් ඔයා ඉමීටනේ ආවේ. බැරි වෙලා හරි ඔයා කසාද බැඳලා මාත්‍යට කෑම දීලා ඒ මනුස්සයට හිර වෙනවා. වතුර එකක් ගේන්න ගෙට යවුවට පස්සේ ඔයා එනකොට මිනිහා මැරිලා කිව්වා. ඒ තරම් හිමීටකෝ වැඩ කරන්නේ. ඊට පස්සේ කිව්වා බමුණ එහෙම කියන්න එපා කිව්වා. එහෙම කියන්න එපා කිව්වා. දුවනකොට කැත 4 දෙනෙක් ඉන්නවා කිව්වා. පළවෙනි එක්කෙනා තමයි බලන විසාකාව ලීසි පහසු එක්කෙනා අවුරුදු 20යි වුණාට කට බලන්නකෝ. අපේ ඇයිට උන් කොන ගාගෙන මරාගෙන රණ්ඩු වෙලා නේ දම්බලමත් කුඩු කරලා එන්නේ. මෙයා කිව්වා බමුණ එහෙම කියන්න එපා කිව්වා. දුවනකොට කැත 4 දෙනෙක් ඉන්නවා. ස්වර්ණාභරණයෙන් සදුන්ලත් රජතුමා දුවනකොට කැතයි කිව්වා. රාජාභරණයෙන් සරසිත රජතුමා දුවනකොට කැතයි කිව්වා. නේද? ඒකනේ අපේ රජතුමා දුවනවත් අපි දැක්කේ නැහැ නේ පහුගිය දවස්වල. ඊළඟට කිව්වා මගුල් ඇතා දුවනකොට කැතයි කිව්වා. ඇතා දුවනකොට කැතයි කිව්වා. ඊළඟට කිව්වා හාමුදුරුවෝ දුවනකොට කැතයි කිව්වා. ඊළඟට කිව්වා කාන්තාව දුවනකොට කැතයි කිව්වා. ගැහැණු ළමයා දුවනකොට කැතයි කිව්වා. ගැහැණු ළමයෙක් දුවනකොට ගැහැණු ළමයෙක් කියලා කියන්නේ හරියට බමුණා විකුණන්න තියෙන වීදුරු භාජනයක් වගේ කිව්වා. ඒක පළඳු වෙන්න හොඳ නැහැ කිව්වා. ඒක සීරෙන්න හොඳ නැහැ කිව්වා. එතකොට විකුණ ගන්න බෑ කිව්වා. හරියට ගැහැණු ළමයෙක් කියලා කියන්නේ විකුණන්න තියෙන වීදුරු භාජනයක් වගේ. මේ විසාකාව කියන්නේ මන්නේ මේ කියන්නේ විසාකාව කියන්නේ මේ. බලන්නකෝ එයාගේ දැනුම. ඒ වගේම ගැහැණු ළමයෙක් දුවනකොට කියනකවා මේ දරුවා නම් හරියට පිරිමි දරුවෙක් වගේ. කාන්තාවක් කවදාවත් කසාද බඳින්න ඉන්න කාන්තාවක් කවදාවක්වත් පිරිමි කෙනෙක් කියලා අහගන්න හොඳ නැහැ කිව්වා.
දැන් ඔයා හිතන්නකෝ ඔයා විවාහ වෙන්න ඉන්න ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක් කියලා කියන ඒ ගෑනුන්ට මෙහා පිරිමියෙක් වගේ කිව්වොත් අතහැරලා දානෝනේ. ඒක නිසා පිරිමියෙක් වගේ කියලා කියා ගන්න හොඳ නෑ කිව්වා විවාහ වෙන්න ඉන්න කාන්තාවක්. බලන්නකෝ විසාකාවගේ කතා. ඒක නිසා බමුණ එහෙම කියන්න එපා කිව්වා. අනිත් එක තමයි කිව්වා අපේ අම්මයි තාත්තයි අපිව හදලා තියෙන පුදුම මහන්සියකින් පුංචි කාලේ අත් දෙකට අරගෙන වට්ටන්න නැතුව හප්පන්න නැතුව අපිව හදාගත්තේ මලක් වගේ ඇහැක් වගේ බලාගත්ත කිව්වා. ඒගොල්ලෝ බලාගත්තු අපි මටත් දුවගෙන ඉන්න පුළුවන් කිව්වා. හැබැයි මං කසාද බඳින්න ඉන්න ගෑනු ළමයෙක් කිව්වා. මං දුවගෙනකොට කකුල පැටලිලා වැටුණා නම් මගේ කකුලක් කැඩෙනවා කිව්වා. කකුල කැඩිච්ච කෙල්ලෙක් කවුද ඒව බඳින්නේ? වැටෙනකොට මගේ අතක් කැඩෙන්න පුළුවන් කිව්වා. අත කැඩිච්ච කෙල්ලෙක් කවුද ඒව බඳින්නේ? වැටලා මගේ දත් ටික හැලෙන්න පුළුවන් කිව්වා. කවුද ඒව ඊට පස්සේ මාව බඳින්නේ? එතකොට කැලලක් ලපයක් එහෙම තියෙනකොට බලන්නකො මේගොල්ලොත් බලාගෙන ආවේ චවි කල්යාණී ඔක්කොම ටික. එහෙනම් කවුද ඒව මාව කසත් මේ එහෙම කියන්න එපා කිව්වා. බමුණු කල්පනා කරා මෙයා තමයි කැලපෙන කෙනා. ඊට පස්සේ කිව්වා අපිත් ආවේ එහෙම එක්කෙනෙක් හොයාගෙන තමයි ඔයා කැමතිද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මේ බමුණා ඒක මන් දන්නේ නැහැ කිව්වා. අපි අයිතිම අපිට නෙවෙයි කිව්වා. අපි මෙච්චර පරිස්සම් කරලා හදලා තියෙන්නේ අම්මයි තාත්තයි කිව්වා. අම්මයි තාත්තට ඕක ගිහින් කියන්නකෝ මොකද අයිති ඒගොල්ලන්ට කිව්ව කියන අම්මයි තාත්තයි කැමති නම් අපිත් කැමති. මම ඒක අම්මයි තාත්තගේ යෝජනාවට කැමති වෙන්නේ දැන්. අද කාලේ අම්මයි තාත්තයිද කසාද බැඳලා එකට ඉන්න කියලා අහන්නේ නැද්ද අද? ඇයි අම්මාද ඉන්නේ? තාත්තාද ඉන්නේ? අපි ඉන්නේ කියලා කියන්නේ නැද්ද? කියනවා. දැන් මම මේ ටික කියලා දෙන්නේ අර මගුල් ගෙදරක ගිහින් කතා හිම කරනෝනේ. සමහර උපාසක අම්මලා තාත්තලා නේ මනමාලයටයි උපදෙස් දෙනෝනේ. ඒ උපදෙස් දෙනකොට මේව කියලා දෙන්න ඕන. කියන්නේ නැති හින්දා මම මේ කියන්නේ. අපි යන්නේ නැහැ නේ මගුල් ගෙවල් වල. මගුල් ඇත්තෙත් නැහැ දැන් තියෙන්නේ වෙඩින්නේ නේ. මගුල් ගෙවල දන්නේ නැහැ කවුරුවක්වත්. දැන් වෙඩින් එකේ මොකද ඉවර වෙනකම් බලන් ඉන්නේ අෂ්ටක කියලා පෝරු නැගලා ඔක්කොම කොල්ල මේ අරක්කු බොන්න. මනමාලිත් බොනවා මනමාලයක් බොනවා අම්මාත් බොනවා තාත්තාත් බොනවා සහෝදරයෙක් බොනවා ඔක්කොම බොනවා. ඊට පස්සේ මොන උපදෙස් දන්නේ එතන. ඊට පස්සේ මනමාලේ බලන් ඉන්නේ නටන්න. මනමාලයක් බලන් ඉන්නේ මොකක් හරි ඔය සංගීතයක් දාලා නටන්න. බඳින්නක් කලින් මාසෙකට කලින් යන නැටුම් පන්ති. නැටුම පුරුදු වෙන්න නේ. මම දන්නේ නැහැ මේ පැත්තේ කොහොමද කියලා මං කිව්වේ අපේ පැත්තේ. දැන් ඉතින් ඔය කරුණු ටික කිව්වා අම්මටයි තාත්තටයි කිව්වද? ධනංජානි සිටුවරයාත් එක්ක කතා කළා. හරි. මගුල තීන්දුව කරගත්තා. දැන් ඔන්න මිගාර සිටුවරයා දැන් තීන්දුව වෙච්ච දවසේ ගෙදරට ආවා. ඇවිල්ලා දැන් මගුල ඔක්කොම ඉවර වෙලා විසාකාව කැඳගෙන යන්න හදනවා දැන්. මිගාර සිටුවරයාගේ ගෙදරට පුතාට. ඒ යන අතරතුරදී ධනංජානි සිටුවරයා පැත්තකට කතා කරලා විසාකාවට කියනවා මේ දුවේ උඹ ගියාට ඔය ගේ තියෙන ගින්දර එළියට දෙන්න එපා කිව්වා. ධනංජානි මේ මිගාර සිටුවරයාට ඕක ඇහුණා. මිගාර සිටුවරයා කල්පනා කරන මට වඩා ධනෙ තියෙන උනාට කුණු ලෝභය වෙන්නේ නැති ගින්දර ටින්ගිත්තක් දෙන්න එපා කියලා කියන්නේ අප්සෙට් ගියා. ඒ වුණාට මගුල තීන්දුවනේ කරන්න දෙයක් නැහැ. දැන් එයාටත් වඩා ධනෙ තියෙනවා. ඊළඟට ආයි කතා කරන දුවේ මේ ඔය එළිය තියෙන ගින්දරත් ඇතුළට ගන්න එපා කිව්වා. ඊට පස්සේ මිගාර සිටුවරයා කල්පනා කරා මේක පුදුම කතාවක් නේ. අහගෙන ඉන්නව අප්සෙට් ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින්. ඊළඟට කිව්වා මේ දෙන උන්ට දීපන් කිව්වා. නොදෙන උන්ට දෙන්න එපා කිව්වා. දෙන අයටත් නොදෙන අයටත් දෙන්න කිව්වා. ගිනි දෙවියෝ පුදන්න කිව්වා. ඔක්කොම අහන් ඉන්නව දැන් මිගාර සිටුවරයා කන තියාගෙන මොකද්ද මේ කියන්නේ කියලා. සුවසේ නිදාගනින් කිව්වා. ඊට පස්සේ කම්මැලි කෙල්ලෙක් වෙන්නේ නැති සුවසේ නිදාගෙන කිව්වා නිදාගෙන ඉති දවසේම කියලා. සුවසේ කෑම කාපන් කිව්වා. ඊට පස්සේ හිතුවා මේ අපි කන්නවත් දෙන්නේ නැහැ කියලා හිතුවක් දන්නේ නැහැ මුන් කියලා. දැන් මේ ඕ හිතනෝ දැන් මිගාර සිටුවර. මං හිතන්නේ නෙවෙයි මම මේ කියන්නේ. මිගාර සිටුවරේ හිතන්නේ. සුවසේ ඉඳගනින් කිව්වා. ඕ වගේ දේවල් ටිකක් කිව්වා. දැන් ඕකත් අහගෙන හිතේ තියාගෙන හිටිය මිගාර සිටුවරට ගෙදරට එක් කරන් ගියා. ගෙදරට එක් කරන් ගියත් හැබැයි මිගාර සිටුවරයා මිත්‍යා දෘෂ්ටිකයි. මෙයා බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායිකාව. ඊට පස්සේ ඔන්න දැන් රාත්‍රියේ පළවෙනි දවසේ රාත්‍රියේ රෑ 12ට විතර විසාක දැන් ඇහැ ගහගෙන ඉන්නේ කවුද? මිගාර සිටුවරයා ඇහැ ගහගෙන ඉන්නේ මෙයා ගැන. රෑ 12ට විතර ගෙයින් එළියට ගියා. මිගාර සිටුවර කල්පනා කරනවා නැහැදිච්ච කෙල්ලක්ද මන් දන්නේ නැහැ. රාත්‍රියේ රෑ 12ට විතර ගෙයින් එළියට යනවද හැදිච්ච ළමයි කියලා කල්පනා කරා. අප්සෙට් වැඩේට ඒ වුණාට ඉතින් හිතේ තියාගෙන හිටිය කියන්න බෑනේ ධනංජානි සිටුවරයා ඊට වඩා මුදල් තියෙන කෙනෙක්. දෙවෙනි දවසේ උදේ පාන්දර නිගණ්ඨ අය දානෙට වැඩියා. ඊට පස්සේ මිගාර සිටුවරේ කිව්වා දුවේ එන්න අපේ රහතන් වහන්සේලා වැඩි එක. රහතන් වහන්සේලා ගියපු ගමන් දැන් දවසක්වත් දකින්න බැරුව නැතුවනේ ඉන්න බැරුවනේ විසාකාව ඉන්නේ. රහතන් වහන්සේලා දැක්ක ගමන් කියපු ගමන්ම විසාකාව ගේ මැද්දේ සාලට දුවගෙන ගියා.
යනකොට නිගන්ට ගැන ඇඳුමක්වත් නැති අය දැක්ක ගමන් චීන උදකින් කියලා එකපාරටම කියවුණා විසාකාවගේ කට ලේසි නෑ. ඒ රහතන් වහන්සේලා දැකපු කෙනාට බුදුහාමුදුරුවෝ දැකපු කෙනාට හාමුදුරුවනේ කියන්නේ හදවත මුදු කරන්නා වූ රූපයක් ඇත්තාගෙන ඒ දැකපු ගමන් මේක දැක්ක ගමන් චීන උදකින් කියලා කියවුණා. නිගණ්ඨනාථ පුත්තලාට කේන්ති කියා දැන් මිකාර සිටුවරයට ඊට වඩා නිගණ්ඨනාථට කේන්ති ගියා කියලා කිව්වා මේ ලේලි කෙනෙක් කියලා මිගාර උඹ ගෙනල්ලා තියෙන මූසලියක් කිව්වා. ඇයි චීන උදකින් කියවනේ? මූසලියක් කිව්වා. දැම්ම ගෙදර ගෙනින් දාපන් කිව්වා. දැන් මිගාර සිටුවරයටත් දැන් මේ වෙච්ච සිදුවීනි ඔක්කොමත් එක්ක වැඩේට ටිකක් අප්සෙට් වුණාට එහෙම ගෙනින් දාන්නත් බෑ අරයට මෙයාට වගේ දෙතුන් ගුණයක් ධනෙ. කමන්නේ නැහැ කියලා ඉවසගෙන හිටියා. ඊළඟ දවසේ උදේ පාන්දර සුවඳල් හාලෙන් බතක් හදලා කිරි බතක් හදලා සුවඳක ගහ මිගාර සිටුවරයක් දැන් අනුභව කරනවා. හාමුදුරුවන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. දිහාවත් බැලුවේ නැතුව මෙයා දැන් කිරිබත් කනවා. ඕක බලාගෙන හිටපු විසාකාව කිව්වා ස්වාමීනි අපේ මාමණ්ඩි පුරාණේ වළඳනවා කිව්වා. කේන්ති ගියා කියන්නේ පුරාණේ කියන්නේ මොකද්ද? පුරාණේ කියන්නේ පරණයි කියන එකනේ. දැන් අර සුවඳක ගහ කන කිරිබත පුරාණේ කියලා කියුණා. පරණ ජීවල් කනවා. ඉතින් අපිට වෙන කිව්ව අනුන්ගේ ඉදූල් කනවා, පරණ බත් කනවා. එහෙම කිව්වොත් එමනේ. නේද කතාවටත් කියන්නේ හිඟන්නන්ට කොහෙන්ද උණු බත් කියලා කියනෝනේ. ඉතින් හිඟන තාලෙට දැම්මනේ ඉතින් පුරාණේ වළඳනවා කියලා කිව්වා. යකා නැග්ගා. කේන්ති ගියා. නැකිට්ටා. කිව්වා මේකේ බෙල්ලෙන් අලලා දාපියකෝ එළියට. අර දාසියන්ට කිව්වේ. හැබැයි කවුරුවත් අල්ලලා දැම්මේ නැහැ. ඒකට හේතුව තමයි විසාකාවගේ කණ්ඩායම තමයි එතන හිටියේ. අර යාළුවෝ ටික නාන්න ගිහින් ඔය ඔක්කොම ටික හිටියා. ධනංජානි සිටුවරේ දීපු අර පිරිස තමයි හිටියේ. එක්කෙනෙක්වත් විසාකාවට කිට්ටුණේවත් නැහැ. ඊළඟට දැන් කිව්වා උඹ මෙතනින් යන්න ඕන කිව්වා. මේ ගෙදරින් යන්න ඕන කිව්වා. කියනකොටම විසාකාව කිව්වා දැන් අපිට කිව්වනේ අම්මට කෝල් එකක් ගන්නවා අම්මේ මෙහෙමයි සිද්ධිය මෙහෙමයි කො එන උඹට ඕන නැත්තම් වරින් කියලා කියන ගෙදර. නේද? දෙනකොට නම් දෙන්නේ බෑනට වතුරු වීදුරුවකුත් අල්ලලා වතුරු වීදුරුවට මලකුත් දාලා දෙන්නේ. එනකොට ගෙට ගන්න එහෙමයි. එනකොට උඹට බැරි නම් වරින් ගෙදර කියලා කියනවා දැන්. විසාකාව එහෙම කරේ නැහැ. විසාකාකෝ මේ මාමණ්ඩි ඔයා එන්න කියනකොට එන්නයි යන්න කියනකොට යන්නයි අම්මා තාත්තා නැතුව නෙවෙයි කෝ අපි මේ ආවේ. අපි කියන්නේ ඕක නෙමෙයිනේ. අපි කියන්නේ මොකද්ද? අපිට යන්න දන්නේ නැතුව ආව නෙමෙයි අපිට අම්මා තාත්තා ඉන්නකේ දූගෙන යනවා එතෙන්ට. ඊට පස්සේ අම්මයි තාත්තයි ගියාට පස්සේ මොකද්ද කියේ? උඹට ඉතින් ගෙදර ඉන්න කාලෙත් අපි දන්න ඕන උඹේ හැටි කාත් එක්කවත් උඹට ඉන්න බෑනේ. ඒ නිසා තමයි එන්නේ නැති කියලා අනිවාර්යෙන් කියන්නේ නැද්ද කියනවා. කියනෝමයි. ඒ නිසා විසාකාව කිව්වා මාමණ්ඩි යන්නේ නෑ මං. යනෝනම් යන්නේ නිදහස් වෙලා කිව්වා. මගේ වැරද්දක් නෑ කියලා ඔප්පු කරලා ඒකෝ මම මෙතන යන්නේ. ඊට පස්සේ කොහා හරි එහෙනම් නඩු මගට යමන් කිව්වා. ඔන්න දැන් මොකද වෙන්නේ? දැන් බැඳලා ඉන්න එක්කෙනා පැත්තක මාමණ්ඩීලේලී තමයි නඩුව කියන්නේ දැන්. ඊට පස්සේ කිව්වා මාමණ්ඩි මං ගෙදරින් එනකොට මේ විනිශ්චයකාරයෝ 8 දෙනෙක් මට දුන්නකෝ තාත්තා. ඒ තාත්තා දීපු විනිසුරුකාරයෝ 8 දෙනත් එක්ක අපි මේ නඩුව විසඳපුවා අහකුවා. දැන් අපිට නේ. අපිට ඉතින් කතාවද බඳිනකොට විනිසුරු 8 දෙනෙක් තියා එක්කෙනෙක්වත් නැහැනේ. ඉතින් ඒක ඉතින් ඒ ගැන හිතන්න දෙයක් නැහැ. අපි අල්ලන පෙරක දෝරුවත් අනිත් පැත්තෙන් සල්ලි අරගෙන කතා කරන්න ඕනේ එහා පැත්තටනේ. ඒ නිසා ඒ ගැන හිතන්න දෙයක් නැහැ. ඒ කියන්නේ විසාකාව පින්වන්තයි අපිට වඩා. කසාද බැන්දත් පින්වන්තයි. පළවෙනි ප්‍රශ්නේ නඩුව ගත්තා කිව්වා උඹ මන්ට කිව්වා අසුචි වළඳනවා කියලා. නෑ මමන්ඩි බොරු කියන්න එපා කිව්වා. එහෙනම් මොකක්ද ඇව දැන් කිව්වේ? පුරාණේ වළඳනවා එක. මොකක්ද ඇව පුරාණේ වළඳනවා කියන්නේ? මං අලුත්ම බත්නේ දැහුව කෑ. පුරාණේ වළඳනවා කිව්වේ මාමන්ඩි මේ ආත්මේ කාටවත් කිසි දෙයක් දෙන්නේ නැතුව ගිය ආත්මේ දීපු දේවල් වලින් පින්නට ලැබිච්ච දේ කණ එකට ඒක පුරාණේ වළඳනවා කියන්නේ. මටත් ඉතින් ඉතින් කී දෙනෙක් නම් අපි පුරාණේ වළඳනවා ඇද්දනේ. තියාගෙන දෙන්නේ නැතුව නේ පින් කරන්නේ නැතුව පෙර සංසාරේ ලැබිච්ච දේවල් වලින් ඒ පිනෙන් කකා බිබී ඉන්නෝ මිසක් අලුතෙන් කරගන්නේ නැහැ. ඒ නිසා ගෝ පුරාණේ වළඳනවා කියන්නේ මාමන්ඩි ඒකට කිව්වා නඩුවෙන් නිදහස්. ඊට පස්සේ දැන් අපි උනත් දැන් පළවෙනි එකෙන් පෙරදුනාට පස්සේ දෙවෙනි පරණේව මතක් කර කරනේ ඇදලා දෙන්නේ පාර. දැන් දෙවෙනි එක කිව්වා ඇයි එදා රාත්‍රී රෑ 12ට විතර එළියට ගියා නේද කියලා ඇහුවා. රෑ 12ට විතර හැදිච්ච කාන්තාවක් යනවද ඇහුවා. මොකටද ඇහුවා ගියේ? ඊට පස්සේ කිව්වා මාමන්ඩි මට එදා රෑ 12ට විතර අස්වගාල පැත්තෙන් සද්දයක් ඇහුණා කිව්වා. මං එතෙන්ට ගියා කිව්වා. යනකොට වෙලඹකට පැටියෙක් හම්බෙන්න ඉන්නකෝ. මං වතුර ඇදලා එයාව නාවලා පැටිය අරගෙන සාත්තු කරලා ගියා. වැරද්දක් දැව්වා. ඇත්තටම එදා දවසේ ඉපදිච්ච අස්ව පැටියෙක් හිටියා. ඒ චෝදනාවෙනු නිදහස්. දැන් ඉතින් මිගාර සිටුවරයට ඉන්න බෑ. ඊළඟ එකත් ඇදලා ගත්තා. ඊළඟ එක මොකද්ද කිව්වේ?
ගෙදරින් එන දවසේ බලයි තාත්තා කිව්වනේ දැව්වා ගින්දර ඩිංගිත්තක්වත් දෙන්න එපා කියලා. හිතුව දැව්වා අපි වගේ ලෝභයෝ කියලා. ඊට පස්සේ කිව්වා නෑ නෑ ගේ ගින්දර පිටත දෙන්න එපා කිව්වේ ඒකට නෙවෙයි කිව්වා මාමණ්ඩි. ඒ කිව්වේ නැන්දගේ මාමගේ මහත්තයාගේ වැරදි ගිහින් එළිය කියන්න එපා කියලා කිව්වේ. ඇත්තද කියලා ඇහුවා. එතකොට මං ආගෙන හිටියකෝ එළියනොත් චුට්ටි දෙයක්වත් ගේන්න එපා ගින්දර ගන්න එපා කියලා කිව්වා. ඒ කිව්වේ මාමණ්ඩි මේ ගින්දර කියන එක නෙවෙයි කිව්වා. එළියේ තියෙන මාමණ්ඩි ගැන නැන්දම්මා ගැන මහත්තයා ගැන පෙර තිබිච්ච වැරදි කවුරු හරි කිව්වොත් එimhe ඒව ඇහිලා කියන්න එපා වගේ ඇතුලේ. ඒවට උත්තර බඳින්න යන්න එපා කිව්වා. අපි නා එකක් දෙකක් අහගෙන ඉඳලා හිටපන්කෝ එන්න වෙලාව ආවම දෙන්නම් පාර කියලා හිතාගෙන ඉන්නවනේ. ඒම එපා කිව්වා. ඒකේ කිව්වේ. දෙන්නන්ට දෙන්න කිව්වා. සමහර අය දැන් ඉන්නේ ඔයා මාමණ්ඩිගේ ගෙදර කිව්වා. මහත්තයාගේ ගෙදර කිව්වා. එන්නේ මේගොල්ලන්ගේ නෑ කිව්වා. ධනියක් තරම් දෑවැත්තක් තරම් ගියාට ඔක අයිති තියෙන ඒගොල්ලන්ට කිව්වා. ඊට පස්සේ මම රුපියල් 500ක් මට දෙන්නකෝ. මං ඉරිදට දෙන්නම් කියලා සමහර අය ඉල්ලනවා. හරියටම ඉරිදට ගෙනත් දෙනවා. ඒ වගේ මිනිස්සුන්ට දෙන්න කිව්වා. ප්‍රශ්නයක් නෑ. එතකොට බූදලේ හෙල්ලෙන්නේ නෑ තියෙන ෂුවර්ම තමයි හම්බෙන්නේ. නොදෙන්න කිව්වා. ඒ කියන්නේ සමහර මිනිස්සු ඉන්න මං ඉරිදට දෙන්නම් කියලා 500ක් ඉල්ලන් ගිහිල්ලා ආයි කියනවා ලබන ඉරිදට දෙන්න. ඉවසන් ඉන්න ඊළඟ ඉරිදට දෙන්න. ඊළඟ ඉරිදට දෙන්න. අවුරුදු ගාණක් යනවා නැහැ. ඒ වගේ අයට දෙන්න එපා කිව්වා. දෙන්නන්ටද නොදෙන්නන්ටද දෙන්න කිව්වා. දැන් මේ ප්‍රශ්න ටික විසඳගෙන යන්නේ. ඊට පස්සේ ඒ මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා සමහර මිනිස්සු ඉන්නවා 500ක් ඉල්ල ගියාට පස්සේ 150ක් ගෙනත් දෙනවා පළවෙනි දවසේ. තව 100ක් ගෙනත් දෙනවා. ලුණු කාපු වගේ තීප එකක් නැහැ, ගත්තු දෙයක්වත් නැහැ, දුන්නට වැඩකුත් නැහැ එහෙම. ඒ වගේ මිනිස්සෙක් දැක්කොත් දෙන්නන්ටද නොදෙන්නන්ටද ඒ වගේ මිනිස්සෙක් දැක්කොත් මොකද කරන්න කිව්වේ? 100ක් කිල්ලුවොත් 25ක් දීපන් කිව්වා. පාඩු උණක් කමන්නේ නැහැ කියලා කිව්වා. ඊළඟට සුවසේ ඉඳ ගන්න කිව්වා. නැත්නම් මම මමන්ඩි එහෙට මෙහෙට යනකොට පාර මැද්දේ වාඩි වෙලා හිටියොත් එimhe හැම වෙලාවෙම නැගිටින්න ඕන. මොන මල කරදරයක් දෝක කියලා ඇහුවොත් එතන ගැටලුවක්. ඒක නිසා ඔයා ඒ කට්ටියට ආසන හදලා තියලා පැත්තකින් ඉඳලා එහෙම කරන්න කිව්වා. ඊළඟට ගිනි දෙවිය පුදන්න කිව්වා. ඔය නොදන්න තැන්වල දේවාලවල ගිහිල්ලා තේන්දර බලලා සාත්‍තර ආලා මල් වට්ටි පූජා කරලා පළතුරු වට්ටි පූජා කරනවට වඩා නැන්දම්මට බෙහෙත් පෙත්තක් කරන් දෙන්න කියලා කිව්වා. තේ එකක් හදලා දෙන්න කිව්වා. එතකොට ලෙඩ වුණත් කමන්නේ මේක ඉට කොහොම වුණත් කමන්නේ දැන් කරන් දෙයක් නැතිකමට හරි මන් තේ එකක් හදලා දෙනවා කියලා හදලා දෙයි කිව්වා. ඒකේ කොහොමමන්ඩි ඊ කිව්වේ. ඊළඟට කිව්වා සුවසේ කෑම කන්න කිව්වේ. අපි දෙන්නේ නැහැ කියලා හිතුවද? නෑ නෑ එහෙම නෙවෙයි කිව්වා. හැමෝටම බෙදලා ඉවර කරලා ඔයා අන්තිමට කෑම කන්නේ කිව්වා. එතකොට කෑම කවුරුත් කාලා ඉවර නිසා ඊටු ටික ඉතින් ඉවර වෙනකන් කෑවත් ප්‍රශ්නයක් නැහැ. ඒ කිව්වේ. ඊළඟට කිව්වේ සුවසේ නිදාගන්න කියලා කිව්වේ. ඒ කිව්වේ මාමණ්ඩි සුවසේ නිදාගන්න හැම වෙලාවෙම උඹ නිදාගනින් කියන එක නෙවෙයි කිව්වා. මහත්තයාට බෙහෙත් බොන මිනිස්සෙක් නම් බෙහෙත් ටික ළඟට දෙන්නේ කිව්වා. නැත්නම් අම්මට ප්‍රෙෂර් එකට සීනි වලට සුගර් වලට ඊළඟට කොලෙස්ටරෝල් වලට හැදිලා තියෙනවා නම් ඒවට බෙහෙත් තියෙනවා නම් මාමණ්ඩිගේ දිවයට තියෙන පෙත්තක් ළඟට ගෙනින් තියලා වතුර එකක් ළඟට ගෙනින් තියලා ඊළඟට වහන්න ඕන ජනේල ටික වහලා අරින්න ඕන ජනේල ටික අරලා නිවන්න ඕන ඕෆ් කරන්න ඕන ලයිට් ටික ඕෆ් කරලා දාන්න ඕන ලයිට් ටික දාලා උඹ නිදාගනින් කියලා ඒකෝ ඒ කිව්වේ. නැත්තම් නැන්දම්ම ගිහින් යකානටලා කෑ ගහනෝනේ මට බෙහෙත් පෙත්ත නැහැ, ප්‍රෙෂර් පෙත්ත නැහැ, ඊළඟට ජනේලේ වහලා නැහැ, ලයිට් එකවත් දාලා නැහැ, ගෙදරත් ඉන්නකොට මේකේ මෙහෙමත් දන්නේ නැහැ හිටී කියලා ඒතර කෑ ගහනවා. ඒ නිසා ඒ වයින් බේරෙන්න පුළුවන් කිව්වා. සුවසේ උඹට නිදා ගන්න පුළුවන් කිව්වා. මේ වැඩ ටික කරලා නිදා ගන්න බලන්නකෝ විසාකාවට දීපු. දැන් ඊට පස්සේ මිගාර සිටුවරයාට ලැජ්ජයි. ඊට පස්සේ කෝ දූ යන්න ඕනේ නැහැ කෝ. නෑ මං යනවා. දැන් නඩුවේ නිදහස්නේ. මම ඉන්නේ නැගෝ මෙතන ආවි තප්පරයක්වත් මම යනවා කිව්වා. අනේ දුවේ මට සමා වෙන්න. මම යනවා කියලා මිගාර සිටුවරයා විසාකාවට වැඳා. අන්නේ වැඳපු දවසේ ඉඳලා මිගාර මාතා මෞතුමියක් විදියට සලකන්න පටන් ගත්තා විසාකාවට මිගාර සිටුවරයා. වඳිනකොට කිව්වා සමාව ගන්න ඕනි මාමණ්ඩි මගෙන් නෙවෙයි කිව්වා. අපේ තාත්තගෙන් සමාව ගන්න කිව්වා. හරි මං හෙට දනංජානි සිටුවරයා හම්බෙලා සමාව ගන්නම් කිව්වා. නෑ මගේ තාත්තා යා නෙවෙයි කිව්වා. දැන් මිගාර සිටුවරට තවත් ප්‍රශ්නයක්. මගේ තාත්තා යා නෙවෙයි කිව්වා. මගේ තාත්තා එහෙනම් කවුද? මගේ තාත්තා තමයි කිව්වා ලෞතර බුදුරජාණන් වහන්සේ. වැඳලා සමාව ගන්න කිව්වා. ඊළඟ දවසේම දානයක් ලෑස්ති කළා. බලන්න විසාකාව බුදුහාමුදුරු නිවසට වඩම්මු විදිය. නිගණ්ඨනාත ලැහිල්ල කිව්වා මේ බුදුහාමුදුරන්ගේ මූණ නම් බලන්න යන්න එපා මිගාර. හරියට මායාවක් වගේ ඇස් දෙකට අහු වුණොත් නම් ඉවරයි කිව්වා. ඒ බුදුහාමුදුරුව ළඟටම උඹ යයි කිව්වා. ඒ නිසා මූණවත් බලන්න එපා. කො මහා මායාකාරයෙක් කිව්වා. ඇත්තටම මිගාර සිටුවරයා කාමරයක් ඇතුළේ ඉඳන් බණ ඇහුවේ. බුදුරජාන් වහන්සේගේ ධර්ම දේශනාව ඉදිරියට යන්න මිගාර සිටුවරයා බුදුහාමුදුරන්ගේ සරණ ගියා. අන්න විසාකාව එදා දවසේ සිද්ධ කරපු කාරණා. ඉතින් මේ ධර්ම දේශනාව ඇතුලේ අපිට ගුණාක් කරුණු කාරණා තියෙනවා ගන්න. ඉතින් ඒවා ගන්න පුළුවන්. අර නේද? ප්‍රේත ලෝකවල යන්න හිතන්න එපා. ගෑනු අය ප්‍රේත ලෝකවල යනවා කියලා කියන්නත් එපා ඊට පස්සේ. නිම්මාන රති දිව්‍ය ලෝකෙට යන්නට ශක්තිය තිබුණ විසාකාවට එනං අපිට පොඩ්ඩක් කිට්ටුවට හරි
යන්න පුළුවන්. ඒ නිසා විසාකාවට දෑවැද්ද දෙනකොට කහවණු උර භාගයක් හලනකොට ඉතුරු භාගෙත් වැටෙනවලු. අපිටන නේද? ගවයෝ 100ක් විතර ගාලකින් දෙනකොට තව 100ක් ගාල කඩාගෙන ඉනවලු යාගේ. ඒකට හේතුවක් තිබුණලු. විසාකාව මහා සංඝයාට දානේ වළඳනකොට වැළඳෙව්වේ ස්වාමීනි මේක රහයි, ස්වාමීනි මේක ගුණයි, මේක වළඳන්න මේක රහයි ගුණයි කියා වැළඳිවල්. ඒක නිසා අර සංසාරගත දන් දීමේ පුරුද්ද ඒව හේතු කොටගෙන මහා පුණ්‍යවන්ත කාන්තාවක් බවට පත් වුණා. දරුවෝ 20ක් හිටියා. පුතාලා 10යි දූලා 10යි. ඊළඟට පරපුරම හිටියා 8000 ගාණක්. අනේ අපේ ලංකාවේ ඇත්තටම ඉපදුනා නේ. කී දෙනෙක් මහාන කරයිද? නේ. ලංකාවේ විසාකාවේ ඉපදුනා නම් කොච්චර වටිනවද මේ ප්‍රශ්න ඔක්කොටම ජාතිය රැක ගැනීම ප්‍රශ්න වලටත් උත්තර ගන්න පුළුවන්. බලන්නකෝ සෝවාන් වෙච්ච කාන්තාවක් දරුවෝ 20 දෙනෙක් හිටියා. මිකාර පිටුවාගේ පුතා පිළිබඳව එහෙම නැත්නම් විසාකාවගේ මහත්ය පිළිබඳව මහත්යත් එක්ක එකට පන්සලකටවත් ගියා කියලා කතාවක් නැහැ කොහෙවත්. හැබැයි විසාකාව මහලතා ප්‍රසාදිනී පළඳනාවක් ලැබුණා. ඒකත් 9 කෝටියකට විකුණලා පූර්වාරාමේ හදලා ඒ පින්කම් සිද්ධ කරලා අන්න බුදුරජාණන් වහන්සේ සරණ ගිය විසාකාව නිම්මාන රතී දිව්‍ය ලෝකේ ඉපදුනා. ඒ නිසා අපිටත් පුළුවන් ආකාරයේ කාන්තාව කිව්වට පස්සේදී එහෙම අවඥා සහගත විය යුතු නැහැ. ඒ වගේම වීරිය නොකර ඉන්න හොඳ නැහැ. ඒ නිසා අපිට පුළුවන් ධර්මයේ ශ්‍රවණය කරන්න, බණ අහන්න පුළුවන්, ජීවිතේ හදන්න පුළුවන්, මේ වගේ කතා හොයන්න පුළුවන්, ආදර්ශ සම්පන්න වෙන්න පුළුවන්, අවවාද අනුශාසනා දෙන්න පුළුවන්, කුල කාන්තාවක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කරුණු කාරණා මූලික කරගෙන ජීවිතේ සකස් කරගන්න පුළුවන් නම් අපේ ජීවිතේ වාසනාවන්ත කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේදී සද්ධර්ම දේශනාවට ලැබුණු කාලය නිමාවට පත් වෙන නිසා විශේෂයෙන් ධර්මානුශාසනාව නිමාවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා අද දවසේ. මිය පරලොව ගිහිල්ලා වර්ෂයක් ගත වන එල් පර්සි සමරතුංග පියතුමාට පින් අනුමෝදන් කිරීම උදෙසා මේ පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. සුජීවත්ව වාසය කරන පරගස්තොට රද්දේගොඩ පදිංචි මල්ලිකා පෙරේරා භාර්යාව ධනපාල මහත්මිය, ජගත් සේනානායක මහත්මයා, සුදීපිකා සමරතුංග, තිලිනි සමරතුංග, දිල්කි සමරතුංග දියණියන් දෙදෙනා සහ පවුලේ සිසි ඥාති හිත මිත්‍රාදීන් මේ පින්කමට දායකත්වයෙන් කටයුතු කරලා මේ පින්කම සිද්ධ කරන්නට යෙදුන නිසා විශේෂයෙන් ආදරණීය ස්වාමි පුරුෂයාට, ආදරණීය පියතුමාට, විශ්‍රාමික විදුහල්පතිතුමාට, එල් පර්සි සමරතුංග මැතිතුමාට උතුම් නිවනින් සැනසීම ළඟා කර ගැනීමට මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒත් එක්කම සුජීවත්ව වාසය කරන ධනපාල මෙතනගේ මල්ලිකා පෙරේරා මෙතනිය, එල් මිනෝනා අල්විස් මහත්මිය ඇතුළු කොටගෙන ඒ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය, චිරජීවනයේ වාසනාව උදා වේවා. සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරපු මේ පින්වත් සෑම සියලු දෙනාටමත්, ඒ වගේම ලංකාවාසී ලෝකවාසී පින්වත් සියලු දෙනාටමත් මෙත් සදහම් විකාශය ඔස්සේ මේ උතුම් පින්කම් සිද්ධ කර ගැනීම සඳහා අවකාශය සලසලා දෙන මෙත් සදහම් විකාශයේ ප්‍රධාන අනුශාසක අවසරයි පූජ්‍යපද අපේ ගලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේ ඇතුළු කොටගෙන මෙත් සදහම් කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත්, රටවාසී ලෝකවාසී සියලු දෙනාටමත් උන්වගේ ආශිර්වාදය ලැබේවා. ජීවිත වාසනාවන්ත වේවා. උතුම් නිවනින් සැනසීම සාක්ෂාත් කර ගැනීමට මේ සියලු කුසල් නිවන් දක්නා ජාති දක්වා අපි හැම දිනාටම පාරමිතා ධර්මයක් වේවා කියලා අවසාන වශයෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සද්ධර්මයේ ශ්‍රවණය කළ සත්පුරුෂවත් හැම දිනාටම ජීවිත අවබෝධයේ සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, සද්ධර්ම දේශනාව නිසි ධර්මානුකූලව සිදු කරන්නට දුනේ ගාල්ල හිනිදුම ශ්‍රී සාසනෝදයාරාම විහාරාධිකාරී තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක ජාතික ඉද්දමල් පූජාවේ ගෞරවනීය නිර්මාතෘවර ශාස්ත්‍රවේදී සද්ධර්ම වාගීශවර අප පින්වත් පූජ්‍යපාද කඩහිංගල විනීත පින්වත් ස්වාමින් වහන්සේ. අපි හැමදෙනාම සාදුනුදින් පාදාභි වන්දනින් පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු. මේ උතුම් සද්ධර්ම දේශනාවේ පින්වර දායකත්වයේ ධර්මින් මැදිරියට සම්බන්ධ වන්ට දුනේ පරගස්තොට රද්දෙගොඩ පදිංචි සුජීවත්ව වාසය කරන කේ මල්ලිකා පෙරේරා භාර්යාව ධනපාල මහත්මිය, ඒ වගේම ජගත් සේනානායක මහතා, සුදීපිකා සමරතුංග, තිලිනි සමරතුංග, දිල්කි සමරතුංග යන දිනියන් දෙදෙනා සහ පවුලේ සෙසු ඥාති හිත මිත්‍රාදී පිරිස. ඒ හැම දිනාටම ධර්ම අවබෝධය වේවා. සියලු පුණ්‍යානුමෝදනාවන් සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කොට
පින්වත් ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කරමින් සද්ධර්ම දේශනාව නිමා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. නැවතත් මුණ ගැහෙමු උතුම් සද්ධර්ම දේශනාවකින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.